නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන්ට අසිරිමත් ගෞතම බුද්ධ ශාසනයේ උතුම් මාර්ගඵල නිවන් ලැබූ ශ්‍රාවකයන් වහන්සේලා ගැන අහන්ට ලැබුණා මේ ධර්ම දේශනා තුලින් පසුගිය කාලේ කරන ලද. දුර්ලභව මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ වෙලාවේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙන වෙලාවේ මේ වාගේ නොදන්නා වූ දහම් කාරණා දවසින් දවස ඉගෙන ගන්න ලැබෙන එක මේ පින්වතුන්ගේ ජීවිතේ මහත්ම වූ භාග්‍යයක් කියලා මට නම් හිතෙන්නේ. මොකද අපේ අතීතයේ මුතුන් මිත්තන් ඥාති සමූහයා අපගේ පරම්පරාවල ඥාතීන්ට මේ තරම් ධර්ම ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් ඔබට වාසනාව ලැබෙනවා. ඉතින් අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විර ගුවන් විදුලියෙන් විකාශනය කිරීම පිණිස දායකත්වයේ දරන්නේ කවුද කියලා අපි සඳහන් කරලා පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව ආරම්භ කරමු. මාතර හක්මන නරවැල්පිට උතුර නොම්බර 256න් 4A නිවසේ විසූ මිය පරලෝකීය සත්වයේ පසු වූ පී වීරරත්න සහෝදරයාටත් මීට වසරකට පෙර මිය පරලෝකීය පී ආර්යදාස පියාණන්ටත් පින් අනුමෝදන් කිරීම පිණිස සුජීවත්ව සිටින එන්.ඒ. සවුන්හාමි මෑණියන්ට සෙත් පැතීම පිණිස එම මෑණියනුත් දූ දරුවනුත් එකතු වෙලා අද දවසේ මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. මේ මිය පරලෝකීය ඥාතීන්ට පින් දීමටත් සුජීවත්ව සිටින මෑණියන්ට සවුන්හාමි මෑණියන්ට දීර්ඝායුෂ සම්පන්නිය යහපත ප්‍රාර්ථනා කරන්න මේ දරුවන් සහ මේ පින්වතුන් එකතු වෙලා ධර්ම දානය සිද්ධ කරනවා. ඉතින් අද දවසේ මේ රැස් වෙන පින් බලෙන් මේ පින්වතුන්ට විශාල යහපතක් රැකවරණයක් ආරක්ෂාවක් සැලසෙනවා. ඒ තමයි මේ ධර්ම දානයේ පින මහත්ඵල මහනිසංස නිසා මේ ලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් ලොකු යහපතක් Tamanට සැලසෙනවා. ඉතින් ඒ ගැන හිතලා සන්තෝෂයටපත් වෙන්න. මරණය කියන එකට ආයුෂක් නැහැ. ඒ කියන්නේ ඉදිලා තියෙන gediya ඉදුණු ඵලය කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ. මේ වගේ තමයි උපන් සත්වයා කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ. ඉතින් ඒ වගේ වයසක් තරාතිරමක් නැහැ. මව් කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා තෙල් බිඳුවක් තරම් කලලයකින් මව් කුසේ විඥානය පිහිටන්නේ. ඒ මොහොතේ පටන් මරණ වංචකේ දක්වාම මරණය. ඒ මොහොතේ පටන්ම මරණය පැමිණෙනවා. ඉතින් ඒ කාරණාව සිහි කරමින් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර දුකෙන් නිදහස් වීම පිණිස තමයි මඟඵල නිවන් අවබෝධ කරගත යුත්තේ. ඒ සඳහා යන්න තියෙන මාවත පිළිවෙලින් පියවරින් යන්න තියෙන්නේ.
ඉතින් ඒ වරද්දා ගත්තොත් Tamanට පාර වැරදිලා වැරදිච්ච පාරේ තියෙන තැන්වලට හරි පාරේ නංගන් දැම්මට ඒක වැරදුනා මිසක්කා Tamanගේ හිතේ මුලාව මිසක්කා සත්‍ය නෙවෙයි. අපි දැන් හිතමුකෝ කොළඹ ඉඳලා නුවරට එන වාහනයක් ඔන්න දැන් කොළඹ ඉඳලා නුවරට එන්න ඕන කොළඹ නුවර ප්‍රධාන පාරේ. එහෙම එනකොට ඒක තමයි හරි පාර කියලා කියන්න උපමාවක්. ඔය විදිහට කොළඹ නුවර පාරේ ඉතින් අපි හම්බ වෙන තැන් ටික කියමුකෝ. අපි කියමු කඩවත හම්බ වෙනවා. ඊළඟට නිට්ටඹුව හම්බ වෙනවා. ඊළඟට වරකාපොළ හම්බ වෙනවා. අඹේපුස්ස හම්බ වෙනවා. ඒ විදිහට නුවරට යන්න පාර තියෙනවා. දැන් කෙනෙක් නුවර යනවා කියලා හිතලා කොළඹ ඉඳලා මේ ගමුව පාරට දානවා. ඊට පස්සේ දැන් ඔන්න මේ ගමුව පුත්තලම පාරේ දැන් වාහනේ දාලා දැන් මෙයාට පාර වැරදුනා. වැරදිලා යන ගමන් දැන් මෙයාට හම්බ වෙනවා මේ ගමුව. මෙයා හිතනවා මේ කඩවත. ඊට පස්සේ එයාට එහින් හම්බ වෙනවා මේ කොච්චි කඩේ. එතකොට මෙයා හිතනවා මේ නිට්ටඹුව. ඊට පස්සේ එයාට එහින් හම්බ වෙනවා මේ මාරවිල පැත්ත. ඊට පස්සේ එයා හිතනවා මේ වරකාපොළ. ඊළඟට හම්බ වෙනවා හලාවත. එයා හිතනවා මේ තමයි අඹේපුස්ස. එයාට හම්බ වෙනවා පුත්තලම. එයා හිතනවා මේ තමයි නුවර කියලා. එතකොට එයා නුවර යන කොළඹ නුවර පාරේ තියෙන ස්ථාන ටිකේ නම් මතක තියාගෙන ඉඳලා වැරදිච්ච පාරේ හම්බ වෙන තැන් වලට ඒ වගේ නම් දැම්මා කියලා එයා ගියේ හරි පාරේ නෙවෙයි. මම මේ උපමාව කිව්වේ මාර්ගඵල නිවන් අවබෝධ කරන්න හරි පාරේ යන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. සත්පුරුෂ ඇසුරෙන් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම් ප්‍රතිපදාවෙන් හරි පාරෙන් යා යුතු මාර්ගඵල නිවන කරා කෙනෙක් යද්දී එහෙම නැතුව නිකන් වෙනත් ක්‍රමයක් භාවිතා කරලා ඒ ක්‍රමේ Tamanට අත්දකින්න ලැබෙන හිතේ එකඟ බව හෝ යම් අත්දැකීම් වලට මේ සෝවාන්, මේ සකදාගාමි, මේ අනාගාමි, මේ අරහත් කියලා Taman නම් දාගත්තට වැඩක් නැහැ. මොකද හරි පාර නොවන නිසා. ඔය කරුණු කාරණා තේරෙන්න තමයි මේ විස්තර කරන්නේ. පින්වතුනි අපි සංසාරයට බැඳලා තබන සංසාරයට ඇදලා බැඳලා තබන කෙලෙස් බැමි තියෙනවා සංයෝජන. අපි සංසාරයේ ඇදගෙන යන්නේ ඒ සංයෝජන විසින්. සංයෝජන 10ක් තියෙනවා. ඒවට කියනවා දස සංයෝජන කියලා. අපි උපතකින් උපතකට ඇදගෙන යනවා සංයෝජන වලින්. නොඑක් උපත් වලට ඇදගෙන යනවා. එක එක ලෝකවලට ඇදගෙන යනවා. මෙන්න මේවට කියනවා සංයෝජන. සසරට බැඳලා තබන දේවල්. ඒ සංයෝජන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ විදිහට සංයෝජන 10ක් තියෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය තුල මම, මගේ ආත්මය කියලා තමන් ආත්මයක් තිබෙනවා කියන දෘෂ්ටිය තියෙනවා. ඒක තියෙනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා විස්තර කරනවා. ඒ තමයි රූපය තමයි ආත්මය. එහෙම නැත්නම් ආත්මය තමයි රූපය. එහෙම නැත්නම් රූපය තුල ආත්මය තියෙනවා. නැත්නම් ආත්මය තුල රූපය තියෙනවා කියලා කොයින් හරි අර ආත්මය කියන එකක් එයා දකිනවා. ඊට පස්සේ වේදනාව තුලත් මම කියන්නේ ආත්මය තමයි වේදනාව, වේදනාව තමයි ආත්මය,
නැත්නම් වේදනාව තුලයි ආත්මය තියෙන්නේ නැත්නම් ආත්මය තුලයි වේදනාව තියෙන්නේ. ආදි වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ආකාර හතරකින්. ඒකට 20 ආකාරයකින් කොතනක හරි මම මගේ ආත්මය කියලා කෙනෙක් ආත්මයක් දකිනවා. ඒක සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ ඒක දෘෂ්ටියක්. මම කියලා කෙනෙක් දකින එක යහගේ දෘෂ්ටියක්. ඒ සක්කාය දිට්ඨිය තියෙන නිසා තමයි ඒක පේන්නේ. අපි උදාහරණයක් කියමු. මම දැන් ඔන්න ධර්ම දේශනා කරනවා. මේ පටිගත කිරීමක් කැමරාවක් ඉස්සරහා තියෙනවා. දැන් මම කැමරාවට බණ කියනවා. ඒතර මමයි කැමරාවයි අතර මට දැන් මම පේන්නේ හැබැයි මමයි කැමරාවයි අතරට නැත්නම් ඔබයි රූපවාහිනියයි අතරට කණ්ණාඩියක් ගෙනල්ලා තිබ්බොත් ඉස්සරහින් ඔබගේ පැත්තට දර්පණයේ තියෙන විදිහට කණ්ණාඩියක් ගෙනල්ලා තිබ්බොත් ඔන්න දැන් Tamanට ඒකෙන් Tamanව පේනවා. අන්න මම. එතකොට හැබැයි එතන ඇත්තටම කෙනෙක් ඉඳලා නෙවෙයි කණ්ණාඩිය තිබ්බ නිසා තමයි පේන්නේ. ආන්නේ වගේ මෙයා සක්කාය දිට්ඨිය මෙයාට තියෙන නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන තුල මෙයාට මම මගේ ආත්මය කියලා හැඟීමක් උපදිනවා. මේක අවබෝධ ඥානේ නැතිකම නිසා. සක්කාය දිට්ඨිය නැති වුණාට පස්සේ මේ සංයෝජන ප්‍රහාණය වුණාට පස්සේ ඉදිරියේ දර්පණයක් කැඩපතක් නැතුවා වගේ එතකොට පේන්න දෙයක් නැහැ වගේ මම කියලා අල්ලගන්න දෙයක් නැහැ. ආත්මයක් තියෙනවා කියලා අල්ලගන්න දෙයක් නැහැ. ඇයි ඒ කණ්ණාඩිය සුණු වෙලා. එතකොට සක්කාය දිට්ඨි ආත්මයක් දකින්න එක. විචිකිච්ඡා කියලා කියන්නේ මේ නිවන් මාර්ගයේ පිළිබඳව සැක සංකා උපදිනවා. ජීවිතයේ අවබෝධයක් පිණිස පවතින ප්‍රතිපදාව පිණිස සැක සංකා උපදිනවා. කෙසේද කියලා සැක සංකා උපදිනවා. ඇත නැත කියන තැන සැක සංකා උපදිනවා. හේතුඵල ධම අවබෝධ නොවුන නිසා. ඒ සැක සංකා විචිකිච්ඡා උපදින එක තමයි විචිකිච්ඡා කියන සංයෝජනය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ මෙයා සීල වෘතවල ගැට ගැහෙනවා. සතර අපායට වැටෙන විදිහට පහළ ලෝකයකට ඇදගෙන යන විදිහට සීල වෘතවල ගැට ගැහිලා තියෙනවා. ඒක සීලබ්බත පරාමාස. කාමරාගය කියලා කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියසෝව රූපයෙන් පවතින කෙලෙස් ඇතිවන රූප ශබ්ද ගන්ධ රස පහස කෙරෙහි එයාගේ රාගය පිහිටලා තියෙනවා. කාමාශාව. එතකොට පටිගය කියලා කියන්නේ හිත ඇවිස්සෙන ගතියක් තියෙනවා. ගැටෙන ගතියක්. ඒ ඔක්කොම සංයෝජන. රූප රාග කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන කෙරෙහි ඔහුගේ ඇල්ම පිහිටලා තියෙනවා. අරූප රාග කියන්නේ අරූපාවචර ධ්‍යාන ගැන ඔහුගේ ඇලීම පිහිටලා තියෙනවා. ඊළඟට මාන කියන එක හීනමාන, සෙය්‍යමාන, සදිසමාන. තමා අන් අයට වැඩිය පහත්, තමා අන් අයට වැඩිය උසස්, තමන් අන් අය හා සමානයි කියන මාන්නය සංයෝජනයක්. ඊළඟට උද්ධච්ච කියලා කියන්නේ හිත විසිරෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට යමක් ඕනාවට වැඩිය යම් කාරණාවල උද්ධච්චව ඒ කාරණාව තුල වැඩිපුර හිත හැසිරීම. ඒ කියන්නේ අපි විසිරීම කියන වචනේ තමයි අපිට තේරෙන වචනේ. උද්ධච්ච. ඊළඟට අවිජ්ජා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවුන ස්වභාවය. චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ නොවුන ස්වභාවය අවිද්‍යාව. එයත් සංයෝජන.
ඔන්න දැන් දස සංයෝජන කියලා දුන්නා. සංසාරෙට අපි ඇදලා බැඳලා තියාගන්න සංයෝජන 10. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. දැන් මේත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි මේකෙන් පහක් තියෙනවා. ඒ සංයෝජන පහ පහලට කෙනෙක් අදිනවා. කාම ලෝකයෙන් පහලට අදිනවා. ඒ සංයෝජන බරයි පල්ලහැට. උද්ධම් භාග්‍ය සංයෝජන කියන්නේ ඒ සංයෝජන වලින් උඩට අදිනවා. කාම ලෝකයෙන් උඩට. එතකොට මේ ඕරම් භාග්‍ය සංයෝජන සහ උද්ධම් භාග්‍ය සංයෝජන. ඕරම් භාග්‍ය සංයෝජන කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන පහ ඕරම් භාග්‍ය සංයෝජන. කියන්නේ කාම ලෝකයෙන් පහළට අදිනවා. උද්ධම් භාග්‍ය සංයෝජන කියන්නේ ඉහළට බඹලෝ දක්වා අදින. ඒ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ කියන්නේ අර ඕරම් භාග්‍ය දැන් මේ වචනෙට අපි මෙහෙම විස්තර කළාට උද්ධම් භාග්‍ය සංයෝජන පහ ප්‍රකට වෙන්නේ හරියටම තේරෙන්නේ ඕරම් භාග්‍ය සංයෝජන පහ ප්‍රහාණය කරපු කෙනෙකුට. ඒ නිසා දැන් වචන මාත්‍රයෙන් අපි මේ කරුණු තේරුම් ගන්න ඕන. මොකද්ද රූප රාගය, මොකද්ද අරූප රාගය, මොකද්ද මාන්නේ, මොකද්ද ඒ කියන්නේ අනාගාමී වෙච්ච කෙනෙකුටත් තියෙන මාන්නේ කුමක්ද, උද්ධච්චය කුමක්ද, අවිජ්ජාව කුමක්ද කියලා ඒ ඕරම් භාග්‍ය සංයෝජන ප්‍රහාණය කරපු අනාගාමී කෙනෙකුට තමයි ඒව ප්‍රකට වෙන්නේ. ඒ සකල ක්ලේශයන් සංයෝජන නසපු කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඔන්න දැන් සංයෝජන ගැන කියලා දුන්නා. එතකොට දැන් ඔන්න බලමු මාර්ගඵල. මාර්ගඵල තියෙනවා සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. එතකොට සද්ධානුසාරී, ධම්මානුසාරී කෙනාට සංයෝජන ප්‍රහාණය වෙලා නැහැ. සෝතාපන්න කෙනාට තමයි සංයෝජන ප්‍රහාණය වෙන්නේ. සංයෝජන 3ක් ප්‍රහාණය වෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සකදාගාමි කෙනාට සංයෝජන තුනී වෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙලා. කාමරාග, පටිඝ සංයෝජන නැති වෙලා නැහැ, තුනී වෙලා. ඊළඟට අනාගාමි කෙනාට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන ඕරම් භාග්‍ය සංයෝජන පහම ප්‍රහාණය වෙලා. ඒ නිසා අනාගාමි කෙනා මරුණට පස්සේ ආපහු මේ ලෝකෙට එන්නේ නැහැ. ආගාමි, අනාගාමි. සකදාගාමි කෙනා එනවා එකවතාවක්. මේ සකිදේව ඉමං ලෝකං ආගච්ඡති. එකවරක් මේ ලෝකෙට පැමිණෙනවා සකදාගාමි කෙනා. සෝතාපන්න කෙනා ජීවිත 7ක් දෙවි මිනිසුන් අතර ඉපදෙන්න පුළුවන්. ඊට පස්සේ රහතන් වහන්සේ තමයි සියලු සංයෝජන ප්‍රහාණය කරන්නේ. ඔන්න සංයෝජන ප්‍රහාණය මාර්ගඵල අනුව සංයෝජන ප්‍රහාණය වීම ගැන කිව්වා. සද්ධානුසාරී, ධම්මානුසාරී කෙනාට සංයෝජන තියෙනවා. සෝතාපන්න කෙනාට සංයෝජන 3ක් ප්‍රහාණයි. සකදාගාමි කෙනාට සංයෝජන 3ක් ප්‍රහාණයි, 2ක් තුනී වෙලා. අනාගාමි කෙනාට සංයෝජන 5ක් ප්‍රහාණයි. රහතන් වහන්සේට සංයෝජන සියල්ල ප්‍රහාණයි. ඊළඟට තව තියෙනවා පින්වතුනි, තව පැත්තක්. මම මේ කියන්නේ අද මම විස්තර කරන්න කල්පනා කළේ සකදාගාමි කෙනයි අනාගාමි කෙනාගේ විස්තර. ඊට කලින් මේ තොරතුරු ටික දැනගෙන ඉන්න එක වටිනවා. තව පැත්තක් තියෙනවා.
ඒ තමයි අපේ හිතේ මේ සංයෝජන ඇති කරවන කෙලෙස් ඇති කරවන ස්වභාවයන් 7ක් තියෙනවා සැඟවිලා. මේ සසරේ කෙලෙස් අපිට ඇති කරවන ස්වභාවයන් තියෙනවා 7ක්. ඒ 7 තියෙන්නේ සැඟවිලා. තියෙනවද කියලා හොයාගන්නවත් බැරි තරමට එයාට හැංගෙන්න පුළුවන් ඒ 7ට. ඒකට කියනවා අනුසය කියලා. ඒ සැඟවුන කෙලෙස් වලට කියනවා නම් මොකද්ද? අනුසය කියලා. ඒ අනුසය වල තියෙනවා විචිකිච්ඡානුසය. කියන්නේ සැක සංකා උපද්දවන ස්වභාවය සැඟවිලා තියෙනවා. අවස්ථාවට ඉදිරිපත් වෙලා සැකේ උපද්දවනවා. විචිකිච්ඡානුසය. ඊළඟ තමයි දිඨානුසය. දිට්ඨි අනුසය. දෘෂ්ටි මතවාද ග්‍රහණය කර ගන්න ස්වභාවය සැඟවිලා තියෙනවා. ඒකට කියනවා දිඨානුසය. විචිකිච්ඡානුසය, දිඨානුසය. ඊළඟට තියෙනවා කාමරාගානුසය. කාමරාගයේ ඇවිස්සෙන ස්වභාවය. ඊළඟට තියෙනවා පටිඝානුසය. ගැටෙන ස්වභාවය. තරහ, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, අමනාපකම, නුරුස්සනකම උපද්දවන්නේ පටිඝානුසයෙන්. ඔන්න දැන් අපි කතා කළා දිට්ඨියානුසය, විචිකිච්ඡානුසය, කාමරාගානුසය, පටිඝානුසය. ඊළඟට තියෙනවා මානානුසය. මානෙ උපද්දවන ස්වභාවය. ඊළඟට තියෙනවා භවරාගානුසය. මේ භවයට තියෙන කැමැත්ත සැඟවිලා හොයාගන්න බැරි විදිහට තියෙනවා. ඊළඟට අවිජ්ජානුසය. අනවබෝධය නැමැති ස්වභාවය තියෙනවා. එතකොට මේ අනුසය 7 සංසාරයේ පැවැත්මට හේතු වෙලා තියෙනවා. දැන් අර සංයෝජන 10 වගේ මේ අනුසයත් මාර්ගඵල අනුව ප්‍රහාණය වෙනවා. සද්ධානුසාරි ධම්මානුසාරි කෙනාට සංයෝජන 3 වෙන්න පුළුවන්, ප්‍රහාණය වෙන්නේ නැහැ. සෝවාන් වුණ කෙනාට අනුසය 2ක් ප්‍රහාණයයි. සෝවාන් වෙච්ච කෙනාට දිට්ඨි අනුසයත් ඒ වගේම විචිකිච්ඡා අනුසයත් ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ සකදාගාමී කෙනාට අනුසය 3 වෙනවා. අනාගාමී වෙනකොට කාමරාගානුසය, පටිඝානුසය ප්‍රහාණය වෙනවා. රහත් වෙනකොට තමයි භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය ප්‍රහාණය වෙන්නේ. එතකොට හැබැයි මේ කරුණු කාරණා විස්තර වශයෙන් ඉගෙන ගන්නකොට හිතෙනවා, තේරෙනවා මේ සංයෝජනයි අනුසයයි අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා. කෙසේ නමුත් මාර්ගඵල අවබෝධයත් එක්ක ඒ සංයෝජනත් අනුසයත් ප්‍රහාණය වෙලා යනවා. දැන් ඔයා කිව්වේ අපි ඉදිරියට තේරුම් ගන්න තියෙන දහම් කරුණු වලට පහසු වීම පිණිස දහම් කරුණු ඉගැන්වීම. කලාතුරකින් අහන්න ලැබෙන නිසා හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන. මේ දේශනා නැවත නැවත අහන්න. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සද්ධානුසාරී කෙනා කවුද, ධම්මානුසාරී කෙනා කවුද, සෝතාපන්න කෙනා කවුද කියලා ඔක්කාන්ත සංයුත් ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තා මේ අනිත්‍ය ගැන, වෙනස් වීම ගැන, අන්‍ය ස්වභාවයකට පත්වීම ගැන දේශනා කරද්දී බුද්ධ වචනයෙන් ඒක සද්ධාවෙන් අදහා ගන්නවා නම්, ඒ සද්ධාව තුල බැස ගන්නවා නම් එයා සද්ධානුසාරී. ඒ කියන අනිත්‍ය වූ ධර්මතාව පිළිබඳව නුවණින් විමසනවා නම්, ප්‍රඥාවෙන් මාත්‍ර වශයෙන් තේරුම් ගන්නවා නම්, ඒ කියන්නේ අනිත්‍ය කියන එක යාන්තම් එයාට තේරෙනවා, ප්‍රඥාවෙන් වැටහෙනවා. එයා ධම්මානුසාරී. මේ අය සත්පුරුෂ භූමියට පැමිණිච්ච, පෘථග්ජන භූමිය ඉක්මවා ගිය, ධර්ම අවබෝධයට සුදුසුකම් කියන, සතර අපායේ වැටෙන කර්මයේ සිද්ධ වෙන්නේ නැති, සෝවාන් වී මිසක් මිය යන්නේ නැති අය තමයි සද්ධානුසාරී, ධම්මානුසාරී කියන්නේ. සද්ධානුසාරී කෙනාගේ ශ්‍රද්ධාව ප්‍රබලයි, ධම්මානුසාරී කෙනාගේ ප්‍රඥාව ප්‍රබලයි. එතකොට මේ අනිත්‍ය කියන එක වෙනස් වෙනවා කියන එක, අන්‍ය ස්වභාවයට පත් වෙනවා කියන එක දන්නවා නම්, දකිනවා නම්
එයා තමයි සෝතාපන්නයි කියලා කියන්නේ. සකදාගාමී කෙනා කියලා කියන්නේ එයා තුල තින්නං සංයෝජනානම් පහනාය. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙලා ඒ වගේම කාමරාග පටිග කියන මේ සංයෝජන දෙක තුනී වෙලා එකවරක් මේ ලෝකෙට පැමිණෙනවා. ඒ කෙනාට කියනවා සකදාගාමි. එතකොට ඔන්න සකදාගාමි කෙනා ගැන තියෙන විස්තරي. එතකොට ඇත්තටම මේ බුද්ධ ශාසනයේ මාර්ගඵල ගැන කියනකොට සෝවාන් විච්ඡය ගැන වැඩිපුර විස්තර තියෙනවා. අනාගාමී විච්ඡය ගැනත් විස්තර තියෙනවා. රහතන් වහන්සේලා ගැනත් විස්තර තියෙනවා. සකදාගාමී විච්ඡය ගැන විස්තර අඩුයි. සාමාන්‍යයෙන් විමානවත්තු, പ്രേතවත්තු වල අවස්ථා කිහිපයක තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මා ගැන සකදාගාමී වූ කෙනෙක් විදිහට වදාළා කියලා. එතකොට ඔන්න සකදාගාමී කියන කෙනා එකවරක් මේ ලෝකෙට පැමිණෙනවා. ඊළඟට අනාගාමී කෙනා. අනාගාමී කියන කෙනාට ඕරම් භාග්‍ය සංයෝජන ප්‍රහාණයි. මේ ලෝකෙට ආපහු එන්නේ නාගාමී. ඊළඟට බ්‍රහ්ම ලෝකයේ තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එහිදීන් පිරිනුවම් පානවා. ඒ ඇත්තන්ට කියනවා අනාගාමී කියලා. දැන් ওই සහම්පති මහ බ්‍රහ්මයා අනාගාමී, තුදු බ්‍රහ්මයා අනාගාමී, සනන් කුමාර බ්‍රහ්ම රාජා අනාගාමී. ওই විදිහට ගොඩාක් බ්‍රහ්ම රාජවරු, කටීකාර බ්‍රහ්ම රාජා අනාගාමී, සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉන්නේ. එතකොට ඔය අනාගාමී අයත් ඉන්ද්‍රියන් ධර්මයන්ගේ මේරීම අනුව සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ මේරීම අනුව අනාගාමී අයත් 5 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අන්තරා පරිනිබ්බායි. ඊළඟට උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්ධං සෝත අකනිට්ඨාගාමී කියලා. එතකොට අනාගාමී අය කී දෙනෙක් ඉන්නවද? මතක තියාගන්න. අනාගාමී අයත් 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනෙක් වෙන්නේ එයාලගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මේරීම අනුව. දැන් සෝතාපන්න අයත් ඉඳුරංගේ මේරීම අනුව සෝහං වෙලත් කොටස් 3ක් වුණානේ. ඒක බීජ, කෝලංකෝල, සත්තක්කත්තු පරම කියලා. සකදාගාමී අයගේ බෙදීම් නැහැ. අනාගාමී අයගේ 5 දෙනෙක් ඉන්නවා. ඒ තමයි අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, ඊළඟට උද්ධං සෝත අකනිට්ඨාගාමී. පිරිනිවන් පාන කාලය අනුව තමයි ඔය 5ට බෙදෙන්නේ. එතකොට මේ වගේ මේ කාරණා 5 අටුවාවේ සහ ඔය පුද්ගල පඤ්ඤප්ති අභිධර්ම පොත්වල තියෙන විස්තරත් එක්ක අන්තරා පරිනිබ්බායි කියලා කියන එක මෙහින් චුත වෙලා බ්‍රහ්ම ලෝකේ සම්පූර්ණ ආයුෂ ගෙවන්නේ නැතුව අතරතුර පිරිනිවන් පානවා කියන අර්ථය තමයි විස්තර කරලා තියෙන්නේ. උපහච්ච පරිනිබ්බායි කියලා කියන්නේ මේ ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච ගමම්ම පිරිනිවන් පානවා. අසංකාර පරිනිබ්බායි කියන්නේ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා කිසි කරදරයක් නැතුව සුවසේ නිර්වාණය අවබෝධ කරනවා. සසංකාර පරිනිබ්බායි කියන්නේ ඒ බ්‍රහ්ම ලෝකයේදී බෝධිපාශික ධර්ම ඉතාමත් වෙහෙස මහන්සියෙන් පුරුදු කරගෙන උපද්දවාගෙන බොහෝ කාලයක් ගතකොට ධර්ම අවබෝධය කරනවා. උද්ධං සෝත අකනිට්ඨාගාමී කියලා කියන්නේ එයා බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට සම්පූර්ණ ආයුෂ ගෙවලා, සමහර අය ඉන්නවා අවිය ලෝකෙ ඉපදිලා ඒ ආයුෂ ඉවරලා තප්ප ලෝකේ
සුදස්සි අකනිට්ටා ලෝකේ දක්වාම ගිහිල්ලා සම්පූර්ණ ආයුෂ ගෙවලා තමයි පිරිනිවන් පාන්නේ. ඒ අනාගාමී ශ්‍රාවකයෝ. ඒ ඇත්තන්ට කියනවා උද්ධංසෝත අකනිට්ටා ගාමි. අරන පිරිනිවන් පාන්ට යන කාලය සහ ඒ ධර්ම අරහත්වේ පිණිස එයාගේ වෙහෙස මහන්සියේ පහසුව සහ අපහසු කියන වචනයටත් වැඩිය ඒක සිද්ධ වෙන විදිය අනුව තමයි ඒ කාරණා පහකට බෙදෙන්නෙම ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි බව අනුව. හැබැයි මේක තේරුම් ගන්න මීටත් වඩා ලස්සන ක්‍රමයකට මේ අනාගාමී අය 5 දෙනා ගැන ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ පුරිස ගති කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනාගාමී ශ්‍රාවකයෝ ගැනත් ඊළඟට අර රහතන් වහන්සේ ගැනත් විස්තර කරනවා. මේ සූත්‍රයේ අර අන්තරා පරිනිබ්බායි කියන කෙනා 3 ආකාරයකින් විස්තර කරනවා. එතකොට අනාගාමී ශ්‍රාවකයෝ 5 දෙනයි. එයින් අන්තරා පරිනිබ්බායි කියන ශ්‍රාවකයා 3 ආකාරයකින් විස්තර කරන නිසා ශ්‍රාවකයෝ 7 දෙනෙක් ගැන විස්තර කරනවා. සත්තච භික්කවේ පුරිස ගතියෝ දේසිස්සාමි අනුපාදාච්ච පරිනිබ්බාන. පුරිස ගති අනුව පුජ්‍යලියෝ 7 දෙනෙක් විස්තර කරනවා. ඒ වගේම අනුපාද පරිනිර්වාණය ගැනත් විස්තර කරන්නා. තන් සුනාත සාදුකම් මනසිකරෝත. මේ අහන්න හොඳින් නුවණින් මෙනෙහි කරන්න දේශනා කරන්නම්. එහෙමයි කියලා ස්වාමීන් වහන්සේලා පිළිගත්තා. මේ ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේට උත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු ඒවම් පටිපන්නෝ හෝති. ඔන්න භික්ෂුවක් මේ වාකේ ප්‍රතිපදාවක පිළිපදිනවා. නොචස්ස නොච මේසියා. දැන් මේ හොඳට මතක තියාගන්න ඕන මේ අනාගාමී කෙනා ගැන විස්තර කරන්නේ. අනාගාමී කෙනෙක් ඉන්නවා එයා කල්පනා කරනවා නොචස්ස නොච මේසියා. අතීතයේ මා උපතක් පිණිස කර්ම කළේ නැත්තම් මේ ලෝකේ මා උපදින්නේ නැහැ. න භවිස්සති නච මේ භවිස්සති. දැන් අනාගතයක් පිණිස මා තුලින් කර්ම සකස් නොවුනොත් අනාගතේ උපදින්නෙත් නැහැ. යදහත්ති යං බුතං තං පජහාමීති. යමක් තියෙනවා නම් යමක් හටගන්න තියෙනවා නම් ආන්න ඒ දේවල් මම ප්‍රහාණය කරනවා කියලා උපේක්ඛම් පටිලබති. විදර්ශනා උපේක්ෂාව ලබනවා. මේ ඔක්කොම කරන්නේ විදර්ශනාවෙන්. හේතුඵල ධම වැටහෙන්නේ අතීතයේ කරපු දේවල් ෂෙය කරන්නේ අනාගතයට හට නොගන්න ස්වභාවයටපත් කරන්නේ හිත උපේක්ෂාවටපත් කරන්නේ මේ හේතුඵල ධම තේරුම් ගන්න මේ විදර්ශනාවයි. ඉතින් මෙයා උපේක්ෂාවටපත් වෙනවා. සෝ භවේන රජ්‍යති. එයා ආපහු උපතක් පිණිස සංසාර පැවැත්මට කැමති නෑ, ඇල්මක් නෑ. ඊළඟට සම්භවේන රජ්‍යති. නැවත උපදින්න කැමති නෑ. එහි ඇලෙන්නේ. ඊළඟට අත උත්තරින් පදං සන්තං සම්මප්පඤ්ඤාය පස්සති. එයා ප්‍රඥාවෙන් නිර්වාණය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නවා. තස්සන සබ්බේන සබ්බං මානානුසයෝ පහිනෝ හෝති. ඒ වුණාට සියලු ආකාරයෙන් මානානුසය ප්‍රහාණය වෙලා නැහැ. මොන දැන් අර අනුසය ඉගෙන ගත්ත එකේ වටිනාකම. දැන් අපි කියවනේ අනාගාමී වුණාට පස්සේ ඉතුරු වෙනවා මානානුසය, ඊළඟට භවරාගානුසය, අවිජ්ජානුසය කියලා අනුසය 3ක් ඉතුරු වෙනවනේ. ඉතින් මේ ශ්‍රාවකයාට සියලුම ආකාරයෙන් මානානුසය ප්‍රහාණය වෙලා නැහැ. නිවනත් සම්පූර්ණයෙන් අවබෝධ වෙලා නැහැ. න සබ්බේන සබ්බම් භවරාගානුසයෝ පහින හෝති. සියලු ආකාරයෙන් භවරාගානුසය ප්‍රහාණය වෙලත් නැහැ. න සබ්බේන සබ්බං අවිජ්ජානුසයෝ පහිනෝ හෝති.
සියලුම ආකාරයෙන් අවිජ්ජා අනුසයත් ප්‍රහාණය වෙලා නැහැ. සෝ පංචන්නං ඕරම් භාග්‍යානං සංයෝජනානම් පරික්ඛය අන්තරා පරිනිබ්බායි හෝති. එයා අනුසය ඕරම්භිය භාගීය සංයෝජන පහ ප්‍රහාණය කරලා අන්තරා පරිනිබ්බායි කෙනෙක් බවට පත් වෙලා තමයි මනුස්ස ලෝකයෙන් මේ යන්නේ. උදාහරණයක් තියෙනවා පින්වත් මහණෙනි. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩ තහඩුවක් තලනකොට ගිනි පුපුර උපදිනවා. ඒ ගිනි පුපුරක් ඉපදිච්ච ගමන් නෙවෙනවා. ඒ වගේ මේ ලෝකෙන් චුත වෙච්ච ගමන් පිරිනිවන් පානවා. කෙලෙස් නැසනවා. මේක කොහොමද වෙන්නේ කියලා දකින්නේ බුදුරජාණන් වහන්සේ. මේ වගේ පින්වත් මහණෙනි කෙනෙක් කල්පනා කරනවා මේ අනාගාමී ශ්‍රාවකයා මං කලින් කර්ම කරපු නිසා මේ ජීවිතේ උපදුනේ. කලින් සකස් වෙච්ච නිසා. දැන් සකස් කළොත් ආයෙත් අනාගතේ උපත්තියක් සිද්ධ වෙනවා. ඒ නිසා යමක් තියෙනවද යමක් හටගන්න තියෙනවද ඒ සියල්ල කෙරෙහි මාගේ හිතේ බැඳීම මා නැති කරගන්නවා. කියලා මෙයා භවයට තියෙන කැමැත්තත් දුරු කරනවා. ඊළඟට මෙයා ආයෙ උපදින්න තියෙන කැමැත්තත් දුරු කරනවා. දුරු කරලා මෙයා විදර්ශනා උපේක්ෂාවටපත් වෙනවා. අමා මහ නිවන කියන්නේ කුමක්ද කියලා ප්‍රඥාවෙනුත් අත්දකිනවා. හැබැයි කයෙන්වත් නිවන සම්පූර්ණයෙන්වත් මෙයා අත්දකින්නේ නැහැ. මෙයාගේ මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලත් නැහැ. ඒ නිසා මෙයා කය බිඳලා මරණින් මත්තේ මේ සංයෝජන පහක් ප්‍රහාණය කරපු ඕරම් භාග්‍ය සංයෝජන පහක් ප්‍රහාණය කරපු මේ අනාගාමී ශ්‍රාවකයා අන්තරා පරිනිබ්බායි වෙනවා. ඒ කියන්නේ ආයතනකට යන්න කලින් අතරතුරම පිරිනිවෙනවා කියලා මේ සූත්‍ර දේශනාවේ තියෙනවා. මෙහින් චුත වෙනවා තවත් තැනක පිහිටන්න කලින් පිරිනිවන් පානවා. ඊට පස්සේ දැන් මේක එකපාරම මේ ඔබ නිගමනයකට එන්නේ නැතුන් අහගෙන ඉන්න. මේ සූත්‍රය විස්තර කරනකොට තමයි තේරෙන්නේ ඔය කියන කාරණාව. ඊළඟට තියෙනවා ඔන්න තවත් ශ්‍රාවකෙක් ඉන්නවා. මේ ශ්‍රාවකයා අර විදිහටම කල්පනා කරනවා. කලින් සකස් වෙච්ච නිසා තමයි දැන් මේ ජීවිතේ මෙහෙම සකස් වුනේ. දැනුත් අපි සසරට යන කර්ම සකස් කළොත් ආයෙත් සකස් වෙනවා. නිසා මම මේ ඇති වෙච්චත් හටගන්න දේවලුත් ගැන මම මේ කැමැත්ත ප්‍රහාණය කරනවා. ඊළඟට ඇල්ම දුරු කරනවා කියලා උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාව ලැබලා භවයේ ඇලෙන්නේ නැහැ. ඊළඟට උප්පත්තිය ඇලෙන්නේ නැහැ. ඊළඟට අමා මහ නිවන ප්‍රඥාවෙන් දකිනවා මෙයා. හැබැයි ඒ මොනාට තංච කුවාස්ස පදන්න සබ්බේන සබ්බං සච්චිකතං හෝති. නිර්වාණය සම්පූර්ණයෙන් සාක්ෂාත් කළා නෑ මෙයා. භවරාගානුසය, අවිජ්ජානුසය, මානානුසය මෙයා තුල තියෙනවා. මෙයා මරුණාට පස්සේ අන්තරා පරිනිබ්බාය වෙනවා. දැන් මේ දෙවෙනි කෙනා. පළවෙනි කෙනාත් කිව්වා අන්තරා පරිනිබ්බාය, දෙවෙනි කෙනාත් අන්තරා පරිනිබ්බාය වෙනවා. උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දවසක් මුළුල්ලේ රත් වූ යකඩයක් තලනකොට ඒ යකඩේ තලනකොට ගිනි පුපුරක් උඩට ගිහිල්ලා ටිකක් දුර ගිහිල්ලා නිවෙනවා. ආන්නේ වගේ මෙතනින් මෙයා චුත වෙලා අතරක් ගිහිල්ලා අතරේ පිරිනිවන් පානවා. බුදුරජාන් වහන්සේ තමයි බුදු ඇසින් දකින්නේ. මේ සියල්ල දකින ඇස බුදුරජාන් වහන්සේගේ සමන්ත චක්කු. බුදු කෙනෙක් විතරයි මේවා දකින්නේ. ඊට පස්සේ ඔන්න තව කෙනෙක් ඉන්නවා අනාගාමී කෙනෙක්. ওই විදියටම හිතනවා. හිතලා එයාත් කය බිඳලා මරණින් මත්තේ අන්තරා පරිනිබ්බායි බවට පත් වෙනවා. ඒකට උපමාවක් තියෙනවා. තුන්වෙනි කෙනාගේ උපමාව. දවසක් තිස්සේ රත් වූ යකඩයකට තලනවා. තලනකොට ගිනි පුපුරක් විසි වෙනවා. විසි වෙලා ඈතට ගිහිල්ලා බිමට වැටෙන්න කලින් නෙවෙනවා. ඔය මේ තියෙද්දි නෙවෙනවා. ආන්නේ වගේ එයා අතරක ගිහිල්ලා
තවත් තැනක පිහිටන්න කලින් ඔය මේ තියෙද්දි පිරිනොම් පානවා. හැබැයි මෙහින් චුත වෙලා. බුදු ඇසින් දකින්නේ. ඒ කෙනාටත් අන්තරා පරිනිබ්බායි කියනවා. දැන් මේක මම කියන එක තේ සූත්‍රයේමුත් කියවන්න සත්තක නිපාතේ ဒုတိ ය පඤ්ඤාසකේ අභ්‍යාකත වර්ගයේ තියෙන පුරිස ගති සූත්‍රය. එතකොට මේ විදිහට ඔන්න අන්තරා පරිනිබ්බායි 3 දෙනෙක් විස්තර කළා. ඒ උපමා තුන ගන්නකො. දවසක් තිස්සේ මේ රත් වෙච්ච යකඩයකට ගහනකොට ගිනි පුපුරක් හටගත්ත ගමන් නෙවෙනවා. ටිකක් දුර ගිහිල්ලා නෙවෙනවා. තවත් ගිහිල්ලා තවත් තලයේ පිහිටන්න කලින් එකේ වචනෙම තියෙනවා මේ දේශනාවේ. තියෙනවා බඤ්ඤමානේ පපටිකා නිබ්බත්තිත්වා අපපතිත්වා අනුපහච්ච තලං නිබ්බාපේය. පපටිකා කියන්නේ ගිනි පුපුර මෙතනින් නික්මිලා ගිහිල්ලා තලයේ පිහිටන්න කලින් නෙවෙනවා. තැනක පිහිටන්න කලින් නෙවෙනවා. ඒ වාගේ ඒ 3 දෙනාට කියන අන්තරා පරිනිබ්බායි. අතරතුර පිරිනිවෙනවා. තවත් ওই කාරණාව මොකද්ද කියලා තේරෙනවා ඊළඟ එකෙන්. ඔන්න තව කෙනෙක් අර විදිහටම නුවණින් විමසනවා. විදර්ශනා උපේක්ෂාවටපත් වෙනවා. පත් වෙලා මෙයත් මේ ලෝකෙන් චුත වෙලා උපහච්ච පරිනිබ්බායි වෙනවා. ඒ උපහච්ච පරිනිබ්බායි වෙන්නේ දවසක් තිස්සේ ඒක උපමාවකින් කියනවා නම් දවසක් තිස්සේ රත් වෙච්ච යකඩයකට ගහනකොට පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා උපහච්ච තලං නිබ්බාපෙය්‍ය. ඒ තලයට වැටිච්ච ගමන් නෙවෙනවා. ගිනි පුපුරක් විසිරියලා තලයට වැටිච්ච ගමන් නෙමෙනවා. බිමට වැටිච්ච ගමන් නෙමෙනවා. ඒ වාගේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච ගමන් පිරිනවම් පාන. දැන් ඔය උපක ඵල ගණ්ඩ මම හිතේ බාහිය ඔය වාගේ 5 දෙනෙක් ඉන්නවා බ්‍රහ්ම ලෝකේ ඉපදුන ගමන් පිරිනවම් පාපෝ. උපහච්ච පරිනිබ්බායි. ගිනි පුපුර තලයට වැටිච්ච ගමන් මේ නැති වෙනවා. ඒ වගේ. උපහච්ච පරිනිබ්බායි. ඔන්න අන්තරා පරිනිබ්බායි 3 දෙනෙක් ගැන විස්තර කළා. උපහච්ච පරිනිබ්බායි. ඊළඟට අපි බලමු අසංකාර පරිනිබ්බායි කියන්නේ මොකද්ද කියලා. උපමාවෙන් බලමු. ඒ තමයි දවසක් තිස්සේ රත් වූ යකඩයකට තලනකොට ගිනි පුපුරක් විසි වෙලා ගිහිල්ලා පරිත්තේන තින පුංජේවා කට පුංජේවා නිපතේය. පොඩ්ඩක් තනකොළ පොඩ්ඩක් දර ගොඩක් උඩකට විසි වෙනවා. අර ගිනි පුපුර. සා තත්ත අග්ගිම්පි ජනේය. ඒ තනකොළ ටික හෝ දර ටිකේ ගින්දර ඇවිලෙනවා. දූමම්පි ජනේය. මේ දුමත් හට ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දුමත් හටගෙන ගින්දරත් හටගෙන ඒවා දැවිලා අර පොඩි තනකොළ ටික පොඩ්ඩක් තිබ්බ පොඩ්ඩක් දර ටික දැවිලා පරියාදිත්වා අනාහාරා නිබ්බාපෙය්‍ය. තවත් තනකොළ නැති නිසා තවත් දර නැති නිසා නිවි ගියා. ඒ කියන්නේ ගින්න පොඩි වෙලාවක් තිබ්බා. ගින්න ඇවිස්සලා පොඩි වෙලාවක් තිබ්බා. තිබිලා නිවිලා ගියා. එතකොට අන්තරා පරිනිබ්බායි උපහච්ච පරිනිබ්බායි කියන ශ්‍රාවකයෝ වහා පිරිනවම් පාන. දැන් මේ උපමාත් එක්ක. දැන් මේ පොඩි තනකොළ පොඩි දර ටිකක් පිච්චිලා කාලයක් තියෙනවා වගේ ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා යම් කාලයක් ගිහිල්ලා පිරිනවම් පානවා. ඊට පස්සේ ඒ අසංකාර පරිනිබ්බායි. දැන් බලමු සසංකාර පරිනිබ්බායි කියන කෙනාට තියෙන උපමාව. ඒ ඔන්න දවසක් තිස්සේ රත් වෙච්ච යකඩයකට ගහනකොට ඒකෙන් ගිනි පුපුරක් විසි වෙලා ගිහිල්ලා විපුලේ තින පුංජේවා කට්ට පුංජේවා නිපතේය. බොහෝ තනකොළ ලොකු පිදුරු ගොඩක් ලොකු දර ගොඩකට වැටෙනවා. ඊට පස්සේ දුන් දාලා ඒක ගිනි ගන්නවා. අර චූටි ගිනි පුපුර ගිනි ගන්නවා. ගිනිගෙන දැවිලා
තනකොළත් ඉවරුණාට පස්සේ දරත් ඉවරුණාට පස්සේ නිවිල යනවා. ඒ කියන්නේ කලින් ගින්නට වැඩිය මේ ගින්න වැඩි වෙලාවක් තිබ්බා. ආන්න සසංකාර පරිනිබ්බායි. අසංකාර පරිනිබ්බායි කියන ශ්‍රාවකයාට වැඩිය සසංකාර පරිනිබ්බායි කියන ශ්‍රාවකයා සුද්ධාවාසයේ බොහෝ කාලක් ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ උපමාත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඔන්න අපි ඊළඟට දැන් බලමු අන්තරා පරිනිබ්බායි, උපහාංච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්දංසෝත අකනිට්ඨාගාමි. උඩට අකනිටාවට තරම් යන සැඩපහරට අහු වුණා. උද්දංසෝත අකනිට්ඨාගාමි. එතකොට ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මනුස්ස ලෝකයේ මාර්ග ප්‍රතිපදාව දියුණු කරනකොට අතීතයේ කර්මය සකස් කරලා වෙච්ච නිසා මේ ජීවිතයක් අපිට ලැබුණා. දැනුත් අපි සකස් කරනකොට ආයෙත් අනාගතේ ලැබෙනවා. ඒ නිසා මම මේ හටගෙන තියෙනා වූ හටගන්න තියෙන දේවල් කෙරෙහිත් ඇල්ම දුරු කරනවා කියලා විදර්ශනා ප්‍රඥාව උපද්දවා ගන්න. එයා භවයටවත් උප්පත්තියටවත් ඇල්මක් නැතුව වාසය කරනවා. නිර්වාණය ප්‍රඥාවෙන් අත්දකිනවා. හැබැයි සියලුම ආකාරයෙන් නිවන සාන්ත පදය මෙයා සාක්ෂාත් කළා නැහැ. ඊළඟට භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා නැහැ. ඒ නිසා මෙයා උද්ධංසෝත අකනිට්ඨාගාමී වෙනවා. සංයෝජන පහ ප්‍රහාණය කළා උද්ධංසෝත අකනිට්ඨාගාමී. මෙයා බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලමු. උපමාවෙන් අර වාගේ දවසක් තිස්සේ රත් තුන යකඩයකට ගහනකොට ඒකෙන් ගිනි පුපුරක් විසිරීලා ගිහිල්ලා තනකොළ දර තියෙන මේ විශාල ප්‍රදේශයකට ඇවිල්ලා ඒ විශාල ප්‍රදේශයේ දැවිලා මේ වනාන්තර ගිනිගෙන ගම්මාන ගිනිගෙන විශාල ප්‍රදේශයක් රටක් ගිනිගෙන පර්වතයක් ළඟට හෝ වතුරක් තියෙන තැනට හෝ සාගරයක් තියෙන තැනකට හෝ රමණීය තැනිතලා භූමි භාගයකට හෝ ඇවිල්ලා අර ගින්දර නිවෙනවා. එතකොට කොච්චර විශාල ගින්නක් ඇවිල්ලාද ගිහිල්ලා නිවුනේ. එතකොට ආන්නේ නිවීම අන්න ඒ වගේ තමයි කියනවා උද්ධංසෝත අකනිට්ඨාගාමි. යා මේ ලෝකෙන් චුත වෙලා ගිහිල්ලා සුද්ධාවාස අකනිට්ඨා බ්‍රහ්ම ලෝකේ දක්වාම බොහෝ කාලයක් ආයුෂ ගත කළා තමයි පිරිනිවන් පාන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේවා දකින්නේ. දැන් මට මේක කියවගෙන යනකොට හිතුනේ බුදුරජාණන් වහන්සේ දැන් ඔය ආපහු මේ ලෝකෙන් චුත වෙලා ආපහු උප්පත්තියකට භවයේ යන කාලයත් එක්ක මේ ශ්‍රාවක උපස්දින විස්තර කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ගත්ත උපමාවක් ගින්දරනේ ගත්තේ. භවයේ කියන එක නිවන් අවබෝධ කරපු කෙනෙකුට භවයේ ගින්දරක් වගේ පේන්නේ. අනාගාමී කෙනා සුද්ධාවාස අකනිට්ඨාව දක්වා බොහෝ කාලයක් අනාගාමී වෙච්ච කෙනා ගත කරන ජීවිතේ අර මහා වනාන්තරයක් ලොකු ප්‍රදේශයක් ගිනිගත්ත ගින්නක් වගේ උපමා කරනවා නම් සංසාරේ යන අපේ ජීවිතවලට භවයේ කියන කාරණාව අරන් උපමාවක් ගත්තොත් මොන උපමාවක් වේවිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්කවේ අනුපාදා පරිනිබ්බාණං. කවුද අනුපාදා පරිනිබ්බායි කෙනා කියන්නේ? ඒ කියන්නේ උපාදාන රහිතව පිරිනිවන් පාපු කෙනා කියන්නේ කවුද? රහතන් වහන්සේ කියන්නේ කවුද? ඒ තමයි රහතන් වහන්සේ පින්වත්නි සංසාරේ සකස් වෙච්ච විදිය, මේ ජීවිතේ සකස් වෙච්ච විදිය, පටිච්ච සමුප්පන්න විදියට, ඒ වගේම පටිච්ච සමුපාද නිසා සංසාරේ ආයේ සකස් වෙන හැටි, ඒ ඔක්කොම තේරුම් අරන් හටගත්තා වූත් හටගන්න තියෙන දේවල් ගැන ඇල්ම දුරු කරනවා. මෙයා උප්පත්තියකට කැමති නැහැ. සකස් වෙච්ච දෙයට කැමතිත් නැහැ. විදර්ශනා උපේක්ෂාව ලබනවා. ලබලා මෙයා ප්‍රඥාවෙන් නිවන අත්දකිනවා. පරිපූර්ණ වශයෙන් නිවන සාක්ෂාත් කරනවා. මානානුසේ, භවරාගානුසේ, අවිජ්ජානුසේ සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරලා මෙයා ආශවානංකය ආශව ශ්‍රේ කරලා ප්‍රඥා විමුක්තිය, චේතෝ විමුක්තිය තුලින් මේ ජීවිතයේදීම සියලු කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙනවා. මේක තමයි උපාදාන රහිත පිරිනිවන කියලා කියන්නේ. රහතන් වහන්සේ තමයි කිසිම භවයකට යන්නේ නැතුව සකල ක්ලේශයන්ගෙන්
නිදහස් වෙලා පහනක් නිවි යන විදියට පිරිනුවම් පාන උත්තමයෝ. ඉතින් ආන්න ඔය අද ඔය සූත්‍ර දේශනා ඇසුරින් යන්තරමක් අපි ඉදිරියටත් විස්තර කරලා දෙනවා. හැම දෙයක්ම එකම දේශනාවෙන් තේරුම් ගන්නවා කියලා හිතන්න එපා අද වගේ කාලයක. අපිට ඉගෙන ගන්න වෙනවා ගොඩාක්. මොකද අපිට විමසීම අඩුයි, තේරුම් ගැනීම අඩුයි. ඒවත් එක. ඒ නිසා බය වෙන්න එපා. අපි තේරුම් නැත්නම් අපි ඉදිරියට තව තව සූත්‍ර දේශනාවල මේ කරුණු කාරණා තේරුම් කරලා දෙනවා. ඉතින් අද දවසේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන්ගේ ස්වභාවයන් ගැන විස්තර කළ විශේෂයෙන් සකදාගාමි කෙනා ගැනත් අනාගාමි ශ්‍රාවකයෝ ගැනත් යම් විස්තර කිරීමක් කළා. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මඟඵල නිවන් අවබෝධ කළ උත්තම ශ්‍රාවකයන්ගේ ගුණ ස්වභාව මේ විදිහට ශ්‍රවණය කිරීමේ පින් බලෙන් අපටත් යම් දවසක මේ ධර්මයේ මෙලෙස අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. ඉතින් පින්වත්නි අද දවසේ අසිරිමත් සම්බුදු සසුනේ උතුම් මඟඵල පිළිබඳව මේ දහම් කතාවට දායකත්වයේ දැරුවේ මේ පින්වතුන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මුල් කරගෙන මාතර හක්මන නරවැල් පිට උතුර නොම්බර 256 4 නිවසේ විසූ මිය පරලෝකීය සත්වී පසු පී වීරරත්න සහෝදරයාටත් ඒ වගේම මියගිය පී ආර්යදාස පියාණන්ටත් පින් අනුමෝදන් කරන්ටත් සුජීවත්ව සිටින එන්නේ සවුන්හාමි මෑණියන්ට සිත පැතීම පිණිසත් ඒ මෑණියොත් දරුවනුත් එකතු වෙලා ධර්ම දානය සිද්ධ කළේ. ඉතින් කලාතුරකින් අහන්න ලැබෙන මේ උතුම් ධර්ම කරුණු මේ ලක්වැසි ලෝවැසි සියලු දෙනාට අහන්න සලස්වපු පින අද දවසේ රැස් වුණා. ඒ සියලු පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් දැහැමින් රැකගනිත්වා කියලා දෙවිවරුන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම විශේෂයෙන් 1974 නොවැම්බර් මාස 15 වෙනි දින මිය පරලෝකීය පී වීරරත්න සත්හැවිරිදි සහෝදරයාට ඒ කල මේ පින් අනුමෝදන් වේවා 2020 ජූලි 24 දින එනම් මීට වසරකට පෙර මිය පරලෝකීය පී ආර්යදාස පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. මියගේ ඥාතින් පරලෝ සැපේටපත් වේවා, සංසාර දුකින් අත් මිදේවා කියලා පින් පමුණුවමු. ඒ වගේම සුජීවත්ව සිටින එන්නේ සවුන්හාමි මෑණියන්ට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා, බුදු සසුනේ පිහිට ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ගෞතම බුද්ධ ශාසනයේ මඟඵල නිවන් පිළිබඳව බුද්ධ වචනෙන් අපේ සිත පහන් කළ අපගේ ගුරු දෙවිඳුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පිළිවෙත් පුරන සකල ලක්වැසි ලෝවැසි සංගරුවනටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් අනුමෝදන් වී මඟඵල නිවන් පසක් කරගන්න මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම ධර්ම දානයේ සඳහා සම්බන්ධ වුණ මේ පින්වතුන්ට උදව් කරපු දුවා දරුවන් ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ඔබ අප කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් පින් සිදු වේවා. ඒ වගේම ලක්වැසි ලෝවැසි කොරෝනා වෛරසයෙන් රෝගාතුරු සියලු දෙනා නිරෝගී සුව ලබත්වා. ලෝක ව්‍යසන වසංගතේ දුරින්ම දුරු වේවා. ඔබ අප කාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.